right. ලබන සතියේ අපි ඕගොල්ලන්ට විශේෂ සම්මන්ත්‍රණයක් කරනවා විභාග ඉලක්ක ප්‍රශ්න ටිකක් ඇතුළත් කරලා එතකොට අපේ සාමාන්‍ය වැඩ ටික අපි මෙතනින් අවසන් අද දවසෙන් අවසන් කරනවා එතකොට අපි ඕගොල්ලන්ට 22 නේ විභාගයේ තියෙන්නේ නේද ලබන සතියේ අපි හමු වෙන්නේ 15 වෙනිදා එතකොට 15 අපි විශේෂ සම්මන්ත්‍රණයක් ඕගොල්ලන්ට කරනවා විභාගයට ඉලක්ක ප්‍රශ්න ටිකක් ඇතුළත් කරලා පොඩි පේපර් එකක් සාකච්ඡා කරනවා එතකොට මේ පිළිබඳව ඔබගේ යාළුවෝ දැනුවත් කරන්න අවසන් සම්මන්ත්‍රණය ඉතින් 22 න් පස්සේ 29 වෙනිදා සිට අපි ඕගොල්ලන්ට 6 වසර විෂය නිර්දේශය ඉගෙනීම ආරම්භ කරනවා මේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ 6 ශ්‍රේණිය සඳහා ඉස්කෝලේ විෂය නිර්දේශයට අනුව පාඩම් මම හිතන්නේ 5 වසරේ ඔබට මේ වෙනකොට පොත් ලැබිලා තියෙනවා අපි 6 වසර විෂය නිර්දේශය උගන්වන්න පටන් ගන්නවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබගේ යාළුවෝ දැනුවත් කිරීම කරන්න අපිත් එක්ක මේ කාලයේදී රැඳී සිටියා වගේම ඉදිරියටත් සම්බන්ධ වෙන්න ඔබට බය නැතුව අපි 11 වසර දක්වා ඔබට ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවක් හැටියට කරගෙන යනවා සියලුම පන්තිවල අපි මේ වෙනකොට 1 සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති ටික කරගෙන යනවා. ඒ නිසා ඔබට වගකීමෙන් අපි විෂය නිර්දේශය ඒ ටික ආවරණය කරනවා. ඉතින් ඔබට ගෙදර ඉඳන් පහසුවෙන් විෂය ආවරණය කරගෙන ඉගෙන ගන්න අවස්ථාව අපි උදා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ඔබේ යාළුවෝ දැනුවත් කරන්න. එහි මෙහි ඇවිදලා ඔබගේ මුදල් කාලය නේද? දෙමව්පියන්ගේ වටිනා කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ගෙදර ඉඳන් කිසිම අඩුවක් නොවි ඉතා හොඳම ආකාරයෙන් ඉස්කෝලේ විෂය නිර්දේශයටත් අදාළව සියලුම පාඩම් මුල ඉඳලා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද 6 වසරේ කියලා කියන්නේ ඔයගොල්ලෝ අලුතින් ආරම්භ කරන තැන. ඉතින් එතන හරියටම ඔයගොල්ලන්ට යන්න එතන ඉඳලා මඟ පෙන්වීම ලැබුණොත් ඔබ කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙයි. ඉතින් ඒකට අවශ්‍ය නිසි මඟ පෙන්වීම අපිට දෙන්න පුළුවන්. අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා 29 වෙනිදා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා හවස 3ටමයි ඔයාලා ඉන්නේ සුපුරුදු වෙලාවම අපි වෙක් කරලා තියෙන්නේ. අපි 6 වසර පන්තිය ආරම්භ කිරීම කරනවා. ඉතින් ඒකම ඔබට ස්පෝකන් ක්ලාස් එකක් අපේ තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් සැලසෙලා දෙනවා. විභාගයෙන් පස්සේ ඉඳලා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා ඔබට විතරක් නෙවෙයි ඔබගේ දෙමාපියොත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න අමතර අවස්ථාවක් අපි උදා කරලා දෙනවා. හොඳයි. එහෙනම් අද දවසේ අපි වැඩ ටික ආරම්භ කරගෙන යන අද මොකද මේ දවස්වල ශිෂ්‍යත්ව පන්ති එහෙමයි එකක් මිදෙනි ඉස්කෝලේ අය අද ට්‍රිප් එකක් ගිහිල්ලා ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. නමුත් අපි ඉන්න දරුවන් වෙනුවෙන් පන්තිය කරගෙන යනවා. මම අද කැන්සල් කරෙත් නැතුව පන්ති එකයි දැනෙන්නේ. ඉතින් අපි එහෙනම් අද දවසේ වැඩ ටික සුපුරුදු පරිදි කරගෙන යමු. හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගොළු බෙල්ලා. ගොළු බෙල්ලාට කොහොමද අපි කියන්නේ? දන්නේ ලියපු අය. ස්නේල්. ස්නේල්. SNAIL. ස්නේල්. ඊළඟට විනෝදාංශය. හොබි. විනෝදාංශය හොබි. ත්‍රිකෝණය. ට්‍රයැන්ගල්. මේක ට්‍රයිඇන්ගල් කියලා මතක තියාගත්තා නම් ලේසි. ට්‍රයිඇන්ගල්. ANGL. උපන්දිනය. බර්ත්ඩේ කියලා ලියපුවාට හරි දෙනවා.
තව විදිහකින් මේක කියන්න පුළුවන්. birthday. date of birth. මෙහෙම තිබුණත් ලකුණු දෙන්න වෙනවා අපිට කවුරු. date of birth. උපන්දිනය නේ. birth. ඔය ආකාර දෙකම නිවැරදි. ඊළඟ ත්‍රිරෝද රථය කොහොමද ඔයගොල්ලෝ ලිව්වේ? right? oh 3 මට මේක නෙමෙයි කියා දෙන්න ඕනේ මෙන්න මේ අවසාන කොටස. 3 wheel නෙමෙයි 3 wheeler. 3 wheeler. නේ wheeler. එහෙම එනවා. wheel ලියලා er එකතු කරනවා. 3 wheeler. ත්‍රිරෝද රථය. ඉස්සර මේක හැදෙන්නේ try show කියලා. ඒ වචනේ සමාහට ලිව්වොත් ලකුණු දෙන්න වෙනවා. කවුරු හරි ඉස්සරම කිව්වේ try show. මේ විදිය. ඒ වචනේ නිකන් දැනගෙන තියන්න. try show. right. ඊළඟ ටික ස්ක්වයර් කියන්නේ සමචතුරස්‍රය. ස්ක්වයර් සමචතුරස්‍රය. weed weed වල් පැල weed වල් පැල උදුරනවා කිව්වත් ඔය වචනේ. හරි උගුලල් දානවා. grasshopper තනකොළ පෙත්ත. pray කරනවා කියලා කියන්නේ pay නෙමෙයි මේක pray. යාඥා කරනවා pray. දැන් අපි බුද්ධ ආගම කියනවා worship වඳිනවා. අනිත් ආගම් වල යාඥා කරනවා pray. යාඥා කියනකොට කොහොමද ලියන්නේ කි? යන්නේ ගයන යාඥානේ බලමු මෙන්න. ඒකටත් ඒ තමයි. බලන්න. යාඥා කරනවා. ඊළඟ quarter. ඔක සමහර quarter කියලා කියනවා. quarter කියන්නේ quarter past 3 අපි ඔය කියන්නේ quarter past 2 කාල. quarter කියන්නේ කාල. හරි. මේක දෙකක් හරි. හොඳයි. ඊළඟට කවුද මේ ඉන්නේ? caterpillar. caterpillar වගේ ලියවනම් caterpillar. double L A R caterpillar. ඊළඟ එක්කෙනා කවුද? මේ ඉන්නේ. කොහොමද මෙයාට කියන්නේ? පඹයට කොහොමද කියන්නේ? scarecrow. scare කියන්නේ බය ගන්නවා. crow කියන්නේ කපුට. කපුට බය ගන්න එක කෙනා scarecrow. තනි වචනයක් විදිහට කියන්න. scarecrow. පඹය. මොකද්ද මේ තියෙන්නේ මේ රූපේ අංක 3 රූපේ? ඔව් කුඹුර. ඔව් පැඩි. ඔය බීලි එනකොට මම බලන්න සමහර පටලවිලා බීලියයි පැඩි ෆීල්ඩ්. එක වචන දෙකක්. පැඩි ෆීල්ඩ්. ඊළඟට bicycle. B I C Y C L E.
BICYCLE බලන්න බයිසිකල් කියන වචනේ ටිකක් දරුණු වචනයක් සමහර අයට වරදිනවා. හොඳයි ඊළඟ එකට ලියපු උත්තර ගැන මම අහන්න කැමතියි. මොනවද ඔයාලා ලියුව උත්තර මට කියන්න. Train. ට්‍රේන් ලියලා තියෙනවා මෙතනදී. තව වෙන උත්තරයක් ලියපු අය කියන්න මම. වෙන උත්තරයක් ලියපු කෙනෙක් ඉන්නවා නම් කියන්න. කවුරු ට්‍රේන් මද ලිව්වේ? Trick train. ආ? ඔව්. මැදිනි කියන්න බලන්න. Electric train. ඉලෙක්ට්‍රික් ට්‍රේන් කියලා. ඉලෙක්ට්‍රික් ට්‍රේන් කියන එකත් එහෙමත් ඉතින් ගන්න පුළුවන්. ට්‍රේන් කියලා තිබුණා ලකුණු දෙන්න පේනවා. නමුත් මෙතන මම ට්‍රේන් වලට එහා දෙයක් ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙනවා. මෙතන පේනවද මේ කට්ටිය ඉන්නේ නේද? Railway station. හරි. රේල්වේ ස්ටේෂන් කියලා ලිව්වොත් තමයි මේක නිවැරදිම වෙන්නේ. ඒ කියන්නේ විභාගෙදි පොඩ්ඩක් බලන්න විභාගෙදි නම් සමහරට ට්‍රේන් එක විතරක් දෙයි. අපි ට්‍රේන් එක විතරක් දුන්නොත් ට්‍රේන් කියලා ලියන්න. හරි? මේ වගේ අවස්ථාවක් දුන්නොත් මට ඒ වෙනස කියලා දෙන්න ඕනේ මම මේ පිටුරේ දෑවේ මේකට. රේල්වේ ස්ටේෂන්. මොකද අපිට පේනවා පැහැදිලිව මෙතන මිනිස්සු ඉන්නවා මේ වේදිකාව තියෙනවා නේද? රේල්වේ ස්ටේෂන්. අද වැරදුනාට කමක් නැහැ. මේ විභාගෙදී ආවොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩාක් දුරට දෙන්නේ ට්‍රේන් එක විතරයි ඉතින් ආවොත් නේද? කොච්චි රූපේ විතරක් දෙන්න බෑ. නමුත් මං හිතනවා වගේ හිතුවොත් පේපර් එක හදන එක්කෙනා නේද? TION අපි ටිකක් මොකද ගැඹුරින් හිතන්නත් පුළුවන් ශිෂ්‍යත්වයේ කියලා කියන්නේ ලේසි පාසු එකක් නෙමෙයි. අපිට අමාරු දාන්න හදන තැන් වැඩි. හරි. රේල්වේ ස්ටේෂන් කියලා ලියමු අපි ඔය වගේ සම්පූර්ණ විස්තරයක් ආවා. මේ රූපයක් දුන්නා. නිකම්ම කෝච්චිය දුන්නා ට්‍රේන් කියලා යන ට්‍රේන් කියන්නේ TRAIN නේ. හොඳයි ඊළඟ වාක්‍ය පහත් අපි බලමු. මොකක්ද දෙන්නේ? What are you looking at? What are you looking at? එතකොට මතක තියාගන්න ඕන ආරම්භක අකුර කැපිටල් වෙන්න ඕන නේද? අවසානයේ ෆ්‍රැක්ෂන් මාර්ක් එක දාන්න. ඊළඟ එක හරි මේකේ පොඩි වැරද්දක් තියෙනවා නේද? ෆ්‍රැක්ෂන් මාර්ක් එකක් වැඩි එන්නේ නැහැ නේද? She goes to the library. She goes to the library. ප්‍රශ්නයක් හදන්න බෑ මේකේ එන්න do dash වෙනවා නේ dash කියන එකේ. She goes to the library. Next one. My hobby is collecting stamps. My hobby is collecting stamps. එතකොට ආරම්භක අකුර කැපිටල් කරන්න අවසානයේ full stop තියෙනවා. සාමාන්‍ය වාක්‍යයක් නම් අවසානයේ full stop තියන්න ඕන. right. ප්‍රමාද ගැටලුවක් තියෙනවද මොකක් හරි? ඊළඟ why ප්‍රශ්නයක් බව පේනවා අපිට පැහැදිලිවම. එහෙනම් why don't they do it again? Why don't they do it again? ඇයි ඕනේ කාපව කරන්නේ නැත්තේ? Why don't they do it again?
next one. ප්‍රශ්නයක් හදන්න කියලා තියෙන්නේ මම අපිට ගන්න වෙන්නේ is මුලට. Is my friend my pen friend නේ. Is my pen friend in New York. In New York. මගේ යාළුවා ඉන්නේ නිව්යෝක් වල. Is my pen friend in New York. Is my pen friend in New York. මගේ පෑණි මිතුරා ඉන්නේ නිව්යෝක් වල. Right. හොඳයි. ඔන්න එහෙනම් ඔය ටිකේ බලන්න 20න් කීයක් ඔයගොල්ලන් හරි ගියාද කියලා. මෙතක ගිය. දැහැමි කීයක් හරි. දහටයි නේ. මෙතුකි 18යි නේ. පමෝදා චුට්ටක් මට ආයි ඔයාලගේ මේ ස්කූල් ටික පොඩ්ඩක් මම දැනගන්න කැමතියි. දැහැමි මිද්දෙනියනේ නේ. මිද්දෙනියනේ. මෙතුකි කොහෙද ඉස්කෝලේ? මට පොඩ්ඩක් ලියාවල. මුල්ලැඩියාවල නේ. හරි. පමෝදා හා කැන්ද කැටිය. කැන්ද කැටිය නේ. හරි. ඊළඟට මැදිනි නෑ මැදුනි නේ. මැදුනි මැදුනි තාරකා කොහෙද ඉස්කෝලේ? කාවන්තිස්සපුර. ආවන්තිස්සපුර නේ. හරි. රශ්මිකා අවල්ගමුල්ල මහාවිද්‍යාලය. වල්ගම්මුල නේ. හරි. ඊළඟට අශ්විනි හෂාරා මුල්ලැඩියාවල. මුල්ලැඩියාව. ලෂිනි මුල්ලැඩියාවල. right. ලසින්දු ලසින්දු කොහෙද ඉස්කෝලේ? සම්පයන්නේ නේ. හරි. මේ හොඳයි. දැන් එතකොට මම හිතන්නේ ඉස්කෝලේ කිහිපයක්ම නියෝජනය වෙලා ඉන්නවා. දරුවෝ 8 දෙනෙක් වුණාට ඉස්කෝලේ කිහිපයකයි ඉන්නේ. ඉතින් ඕගොල්ලෝගේ යාළුවන්ට කියන්නේ නම් අපි අවසාන වශයෙන් ලබන සතියේ භාවසර ශිෂ්‍යත්වයේ වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. හවස 3 සිට 5 දක්වා පුළුවන් අයට සම්බන්ධ වෙන්න කියලා කියන්න. ඒ වගේම 22 29 අපි අලුත් පන්ති ආරම්භ කරනවා කියන එකත් යාළුවෝ දැනුවත් කරන්න. අලුත් පන්තියට සහභාගී වෙලා බලන්න කියලා ඕගොල්ලන්ට කොහොමද කරන වැඩසටහන කියලා අපි එදාට විස්තර කරලා දෙනවා. හරි. ඊට පස්සේ ආරම්භක සම්මාන දවසේ සහභාගී වෙලා බලන්න. ඊට පස්සේ තමන් කැමති නම් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. නැත්නම් ඔයාලා ඉතින් 6 ශ්‍රේණියට කොහොමද කොහේ හරි පන්තියක් තෝරගෙන ඉගෙන ගන්න ඕනනේ නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් 6 ඉඳලා හරියට කරගෙන යන්න වැඩ ටික. එතකොට ඔයගොල්ලන්ට හරි. Shehara කොහෙද ඉස්කෝලේ පුතේ?
අනේ සර් ඈ අනේ සර් සමාවෙන්න මයික් එක ඔන් වෙලා තිබිලා තියෙන්නේ. මේ කොහෙද ඔය ඉස්කෝලේ පුතේ? මම මුල්ලෙන්ඩියාවල මහාවිද්‍යාලයේ සර්. ඉන්දියාවනේ. හරි හොඳයි. එතකොට ඔයා දැන් නේද කලින් සම්බන්ධ වෙලා හිටියේ? නෑනේ. දැන් දාන්නේ. ඔව් දැන් සර් ආවේ. හරි. අපි ඩික්ටේෂන් එක ඔන්න දැන් ඉවර කරා. අපි ඊළඟට අර ඇක්ටිවිටි ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඒ ටික අඳින අහගෙන ඉන්න. දැන් මේ දවස්වල ටිකේ අද දවසේ අපි ඇක්ටිවිටි පොතේ තියෙන ටික අවසන් කරමු. එතකොට ඇක්ටිවිටි බුක් එක මම ඔයගොල්ලන් දාලා තියෙනවා. බුක් එකේ දාලා ඇත්තේ. මේක අපිට page number 30 වෙනකන් අපි ගිය සතියේ සාකච්ඡා කරලා තිබුණේ 30 වෙනකන් අද 30 ඉඳලා 40 දක්වා ටික තමයි අපිට අවසන් කරගන්න තියෙන්නේ. අපි බලමු. ආට ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 6ක් හිමි වෙනවා ඉංග්‍රීසි ටික වෙන්නේ. ඒ නිසා ටිකක් පොඩ්ඩක් අවධානය යොමු කරලා අපි බලමු. ඉතින් උපරිම වශයෙන් ලබන සතියේත් ඔයගොල්ලන්ට අපි ඉලක්ක ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමු. ඊට ගිය සතියේ අපි කතා කරා මේ පාස් පේපර් වල ආපු ප්‍රශ්න ටිකකුත් තිහේ ඉඳලා තියෙන්නේ නේද? හරි අදත් අපිට ටිකක් හමු වෙනවා. 30 අපි එදා කරාද හිටපු අය කියන්න මට 2014 ප්‍රශ්නේ 30 වෙනි පිටුව කරාද? කරා නේද? හරි හොඳයි අහන්න. හරි 31 පිටුවේ ඉඳන් තියෙන ඔන්න 2015 ආපු ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. පේනව නේද හැමෝටම? බලමු අපි 2015 කොහොමද ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියන එක නේද? Where you going? එතකොට මොකක්ද දෙන්නේ අපිට උත්තරේ? දැන් ඔන්න හොඳට කලින් ලිව්වේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් උත්තර ලියා නොගත්තත් කමන්නේ. හොඳට අහන් ඉඳලා ඔළුවට දාගන්න එක තමයි කරන්න තියෙන්නේ. Where එතකොට කතෘ මෙතන තියෙන you නේ. එහෙනම් මොකක්ද දෙන්න ඕන? Where you going? Where are you going? උත්තරේ බහුවචන කතෘ කෙනෙක් එක්කනම් ඒක වචන කෙනෙක් එක්කනම් අපි is ගන්න. ඊළඟට to pluck flowers. නම් I want. එතකොට මෙතන මම මතක් කරලා දෙන්න ඕන සරල වර්තමාන කාලයේ කතෘ ඒක වචන නම් s එකතු වෙච්ච වචන ගන්න ඕන. කතෘ බහුවචන නම් s නැති වචන තමයි ක්‍රියාපදේ ගන්න ඕන. බලන්න නැවත ඔය ග්‍රාමර් කොටස් මතක් වෙන්න. I කියන එක නා අපි ඉංග්‍රීසි භාෂාවේදී බහුවචනය කියලා තමයි සලකන්නේ. right. ඊළඟට please think about others කියන්න බලන්න තේරුම. මේ 2015 ආපු ශිෂ්‍යත්ව ප්‍රශ්න. Please think about others. කරුණාකර අන් අය ගැන හිතන්න. think කියන්නේ හිතන්න. others කියන්නේ අනිත් අය. කරුණාකර අනිත් අය ගැන හිතන්න. නැත්නම් අන් අය ගැන හිතන්න. I love my country. මම මගේ රටට ආදරේ. මම මගේ රටට ආදරේ. පහත් සඳහන් වාක්‍ය අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසි අක්ෂර වලින්ම ලියන්න. right. ඔබ සූදානම්ද? කොහොමද අහන්නේ?
Are you ready? Oh, are you ready? Are you ready? Are you ready? එතකොට මේ A අකුර අනිවාර්යෙන් කැපිටල් වෙලා තියෙනවනේ මෙතන question mark එක තියෙනවා. ඒවා අඩු නම් උත්තරේ වැරදි. වාක්‍යයක් ලියනකොට ආරම්භක අකුර අනිවාර්යෙන් කැපිටල් කරන්න ඕන. ඊළඟ කෙනෙක්ගේ නමක් ගමක නමක් කියනවා වාක්‍ය මැද වුණා කැපිටල් අකුරකින් ආරම්භ කරන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟ සාමාන්‍ය වාක්‍යයක් නම් full stop එක අගට එන්න ඕන. ප්‍රශ්නයක් නම් question mark එක අගට එන්න ඕන. හරි. ඊළඟ model question එකක් තියෙන්නේ why she work hard. එතකොට වර්තමාන කාලයේදී ප්‍රශ්න හදනකොට කතෘ බහුවචන නම් අපි do ගන්න ඕන. ඒක වචන නම් does ගන්න ඕන. එතකොට මෙතන she කියන්නේ she කියන්නේ ඒක වචනයි. ඒ නිසා does ගන්න ඕන. එහෙනම් හොඳට මතක තියාගන්න කතෘ බහුවචන නම් do ඒක වචන නම් does. ඊළඟ ප්‍රශ්න. Mother to grow vegetables. එතකොට උඩ ප්‍රශ්න වගේමයි නේද? උඩ ප්‍රශ්න මෙතන මේ තිබුණේ නේ. I එක want තේරුවේ නම් අපි මෙතන මොකද්ද? mother ඒක වචනයි. එහෙනම් likes කියන එකයි. කතෘ ඒක වචන නම් s එකතු වෙන්න ඕන වර්තමාන කාලේ. ඊළඟ please protect trees. එතකොට please කියන්නේ අපි දන්නවා කරුණාකර protect ආරක්ෂා කරන්න please ගස් කරුණාකර ගස් ආරක්ෂා කරන්න නැත්නම් කරුණාකර ආරක්ෂා කරන්න ගස් අර ඔයාලා සිංහල භාෂාවේ ලියන විදිහට ඉතින් ලියන්න උත්සාහ කරන කරුණාකර ගස් ආරක්ෂා කරන්න. නමුත් අරම වචන මාරු වෙලා ලියවුවා ලකුණු ලැබෙනවා. ඔයගොල්ලෝ ඉතින් සිංහල වලට දක්ෂ නිසා ඔයගොල්ලෝ ඒ සිංහල එන විදිහට වාක්‍ය ලියන්න. කරුණාකර ගස් ආරක්ෂා කරන්න. ඊළඟ keep the environment clean. Keep the environment clean. පරිසරය පිරිසිදුව තබා ගන්න. පරිසරය පිරිසිදුව තබා ගන්න. අපිට I තියනවා නේද මුල? sorry. I තියනවා. I keep the environment clean. no. එහෙනම් මම පරිසරය පිරිසිදුව තබා ගන්නවා. තබා ගනිමි කියලා ලිව්වයි කියලා ප්‍රශ්නයක් නෑ. හොඳේ. ආලා සිංහලේ ලියන විදිය. මම පරිසරය පිරිසිදුව තබා ගනිමි. ඉතින් මේ ඉංග්‍රීසි එකේදී එච්චරම ව්‍යාකරණානුකූලව නැත්නම් ප්‍රශ්නයක් නෑ. මම පරිසරය පිරිසිදුව තබා ගන්නවා. ඔවුන්ට බඩගිනිද ඉංග්‍රීසියෙන් ඔවුන්ට බඩගින්න. දැන් ඔයාට බඩගින්නද කියලා අපි ආවකම are you hungry නේ. එහෙනම් බහුවචනයි are they hungry. Are they hungry? ඔවුන්ට බඩගිනිද? ඔන්න ඊළඟට 2016 ආපු ප්‍රශ්නය. පාඩියදී ඉංග්‍රීසි දා එදෙන සිංහල වචනය ලියන්න. waterfall මොකක්ද? රූපයේ දියත් සත්‍යය සඳහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වචනේ ඉංග්‍රීසි අකුරෙන් ලියන්න. rabbit RABBIT rabbit.
පාද්‍යති වාක්‍යෙම ස්ථානසික වචනේ වරහන්තේ තෝරා පිටටින් රකන්න. Where the playground. එහෙනම් where are the playground කියලා අපි අහන්නේ නැහැනේ. එකක්නේ. Where is the playground? ඔබ දන්න where is the canteen? නේ where is the post office? ඔය විදිහට අපි වාක්‍ය හදන්න. I am එතකොට am is are එක ක්‍රියාපදයක් ලියනවා නම් ing එකතු කරලා තමයි ලියවෙන්නේ. එහෙනම් I am going out. I am going out කියන්නේ. එහෙනම් I go out. නේ? I go out. am is are කියන තුනෙන් එකක් ආවොත් අනිවාර්යයෙන්ම ing එකතු කරලා තමයි ක්‍රියාපදේ එන්නේ. right. මේ මගේ පාසලයි. කොහොමද කියන්නේ? ඔව් මේ කියනකොට අපි ගන්නෙ this. This is my school. double O school. This is my school. බලන්න හරි ලේසි නේ අමාරු නේ. right ඊළඟට 2016 මොඩල් සෙක්ෂන් එකක් හදපු එක. right සිංහල වචනය මොකද? ඔන්න දැන් ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. කැලෑව කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. forest කියන්නේ වනාන්තරය. jungle කිව්වොත් කැලෑව. මොනවද මතක තියාගන්න. jungle. jungle කියන්නේ කැලේ. ඒකට වනාන්තරය කිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. හරි? jungle කැලය. forest වනාන්තරය. දැන් සිංහරාජ forest. සිංහරාජ වනාන්තරය. හරි? ඒ දෙක පටලවා ගන්න එපා. රූපේ දියත් සත්‍යය සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් කවුද? tortoise නේ tortoise කියලා මතක තියාගත්තා නම් ලේසි. tortoise කියලා සමහර ප්‍රනන්ස් කරනවා ඒත් වැරදි. tortoise මේ වචන ටිකක් මතක තියාගන්න සමාන. සමහර දාන්නේ tortoise. next one. What you නේ තියෙන්නේ නා? What are you doing? What are you doing? I am writing an essay. ඇයි and ආවේ මෙතන? vowel sound එකකින් පටන් ගන්න මේ noun එක නේද? A කියනකොට A sound එක එන්නේ. එතකොට vowel sound එකක්. ඒ නිසා අපි දාන්නේ an. I am writing an essay. right මේවා මගේ සෙල්ලම් බඩු. කොහොමද කියන්නේ? මේවා They are my toys. නෑ. these are මේවා. these are my සෙල්ලම් බඩු වලට කොහොමද කියන්නේ? Toys. These are my toys. T-O-Y-S. දැන් ඕක බැරි වෙලාවත් මේ මගේ සෙල්ලම් බඩු කියලා තින්නත් ඔයාලා පටලව ගන්න එපා. these තමයි භාවිතා කරන්නේ. හරි? සෙල්ලම් බඩුනේ ගොඩක්නේ. එතකොට these ගන්නවා දැන්. අපි ඒක වචන දැන් මේ මගේ පොත්. කිව්වොත් these are my books. මේ මගේ පොත කිව්වනම් අන්න මේ මගේ පොත එකක් නම් This is my book. this is my book. This is my book. right ඒක මතක තියාගන්න. දැන් ඔය these වලට මේ කිව්වත් මේ කියන තේරුම එනවා. අපි බලන්න ඕනේ ඒක එක වචනෙන්ද බහුවචනෙන්ද තියෙන්නේ.
බහුවචන නම් these ගන්න. those දාද්දිත් එහෙමයි. අර කියලා තිබුණත් that is නේ අපිට මතක් වෙන්නේ දැන්. අර පොතක් that is a book. අර පොත් කියලා තිබුණා නම් එහෙම those are books කියලා කියනවා. හොඳයි myself ගැන වාක්‍ය කීපයක් තියෙන්නේ පොඩ්ඩක් ඒක මතක් කරගෙන යන්න අපි කියන්න බෑනේ මේ වගේ වාක්‍යයක් ආවොත් එහෙම නේද එහෙනම් අපි ඉක්මනින් මේ ටික ලියමු උත්තර my name is කියලා ඔයාලගේ නම ලියන්න ඊළඟට I am වයස දාන්න කීයද දැන් 10 ද 11 10 I am 10 years old ඒක නම්බර් එකෙන් දාවක් කමක් නැහැ වචනෙන් දාවක් කමක් නැහැ ඊළඟට I'm in grade 5 my school is correct නම ලියන්න තමන්ට පුළුවන් නේද ඉස්කෝලේ නම ලියා ගන්න I came from මෙතන ඊ අකුර නැහැ from මම ආවේ සිටයි එතකොට ඔයාලගේ ගම කියන්න I came from මුල්ලැන්ඩියාවල I came from කැන්දකැටි ඒ විදිහට මම ආවේ සිට කියන තේරුම තමයි my mother is මේ an දාලා තියෙන වවල් එකක් ආවොත් n දානවා දැන් උදාහරණයක් artist නේ engineer ඒ වගේ ආවොත් n දානවා නැත්නම් දානවා my mother is දැන් ගොඩක් අයගේ අම්මා රැකියාවලට යන්නේ නැහැනේ එතකොට housewife තමයි ඔයගොල්ලෝ දාන්නේ my mother is a housewife ඒක ඉතින් රැකියාවක් කරත් අවුලක් නැහැ ඒක දාන්න පුළුවන් my mother is a housewife and her name is එතෙන්ට යාගේ නම දාන්න කමනි ඊළඟට my father is ඔන්න දැන් මෙතන අපි හිතමු and දානවයි කියලා. එතකොට තියන්න පුළුවන් එකක් තමයි engineer. එතකොට and දාන්න. වවල් වලින් පටන් ගන්න. නැත්තම් එන්නේ farmer නේ. ඒ විදිහට තාත්තයි රැකියාවක් කියනවා. ඒක ඉතින් දැන් විභාගයේ Tamanට තාත්තගේ ඇත්තම රැකියාව ලියා ගන්න බැරි වුණොත් ඔයාලා දේශීය එකක් ලියන්න උත්සාහ කරලා දැන් farmer කියන එක පාඩම් කරගන්න. farmer FARMER businessman කියන එක නිකන් ලියන්න දිග වැඩි. සමහරවිට දන්නේ නැත්නම් ඒක ලියන්න යන්න එපා. අපරාධනේ වැරදුනොත් නේද? මොකද අපිට මොකක් ලියුවා ලකුණ හම්බ වෙනවා. දේශීය එකක් ලියන්න. businessman businessman වගේ ලියන ඉවරනම් හරි. තොරේ යාගේ නම මෙතෙන් දෙන්න තාත්තගේ නම. හරි. ඊළඟ මෙතන I have සහෝදරයෝ ගන්න ලියන්නකෝ. I have a brother and a sister. ඒ වගේ Tamanට එන කට්ටිය ලියන්න. I have two brothers. දැන් එකට වැඩි සංඛ්‍යාවක් තිබුණාම බහුවචනේ තියන්න. I have two brothers and no sisters. no කියන තැනදීත් බහුවචනෙන් තියනවා. no sisters. I have දාලා දෙකක් ලියන්න තියෙනවා. අපි මේකට දාමු I have a pet. නැත්නම් pet cat. ඒ වගේ මොකක් හරි දාන්න. ඉන්න කෙනෙක්. pet cat. සෝතල් පොසේ. ඒ වගේ මොකක් හරි වාක්‍යයක් හදන්න. ඊළඟ my hobby is. දන hobby එකක් ලියනවා නම් නිතරම verb එකට ing එකතු කරලා ලියන්න. නිතරම ක්‍රියාපදයට ing එකතු කරන්න. දැන් විභාගෙදී ආවොත් ඔය
අමාරු ඒවා ගැන හිතා ඉන්නතෝ ලේසි එකක් කරන්න. reading books. read විතරක් ලියුවොත් වැරදි. ing එකතු කරලා අනිවාර්යෙන් verb එකට යනවා. reading books. reading newspapers. watching TV. collecting stamps. අනිවාර්යයෙන්ම ක්‍රියාපදයට ing එකතු කරලා ලියන්න. drawing, swimming, riding bicycle. ඔය වගේ hobby එකක් කියන්නේ මාකට ලේසි එකක්. ඊළඟ my hobbies are කියලා දීලා තියෙනවා නම්. එතකොට බහුවචනය අඩුම ගානේ දෙකක් ලියන්න ඕන. නේ? my hobbies are අපි ගමු එකක් ලේසි එකක් swimming. ඒක මගුල දාපල් වෙනවා. ඒවත් අවධානය යොමු කරන්න ඔය ing එකතු කරනකොට running වෙනවා. ඊළඟ watching TV. watching TV. ඔයගෙන් මොකක් හරි දෙකක්. අඩුම ගානේ දෙකක් කියන්න ඕන hobbies කියලා. ඊළඟ my favorite subject is එතෙන්ද මමන්ට හරියටම ඇත්තම එක බැරි නම් ලේසි එකක් ලියන්න මතක තියාගන්න. ඉංග්‍රීසි ලියන්න පුළුවන්. ඉංග්‍රීසි කියන එක පේපර් එකේ තියෙනවා මතක වුණොත් බලන්නේ. ඉංග්‍රීසි. නැත්නම් තමන්ට කැමති සිංහල ඔයගේ මොකක්ද ලියන්න. ඊ අකුර කැපිටල් හැබැයි සබ්ජෙක්ට් එක නමක් ලියනකොට ආරම්භක අකුර කැපිටල් කරන්න. ඒකත් මතක තියාගන්න. අශිනි ආශාරම් කොහෙද පුතේ ඔයාගේ ඉස්කෝලේ කිව්වේ මට? මුල්ලැන්ඩියාවල. ඊළඟ එක my favorite subjects are. එතකොට subjects are කියලා තිබුණොත් දෙකක් ලියන්න ඕනේ. එතකොට විෂයන් දෙකක් ලියන්න ඕනවා. English and සිංහල. සිංහලමයි. එතන S අකුරු ටිකක් ලොක්කොට ලියන්න ඕන. දෙමළ නම් තැමි. ඒ වගේ විෂයන් දෙකක් ලියන්න ඕන. ඊළඟට my favorite color is. ලේසිම කලර් එකක් ලියන්න මේ red. අකුරු තුනයි. විභාගයේදී අපි පොඩ්ඩක් අපිට වෙන්නත් ඕන. බැරි ඒවා ලියන්න කල්පනා කරගෙන ඉන්න එපා. නේ? ලේසිම එකක් ලියලා. ඊළඟ my favorite colors කියලා આવොත් දෙකක් ලියන්න. දෙකක් හොය ඊට වැඩිපුර ලියන්න. red and yellow. මොනවාරි colors දෙකක් හරියට ලියන්න. ඊළඟ my favorite sport is ප්‍රියතම ක්‍රීඩාව නේද? මේ ක්‍රීඩාවක් ලියා ගන්න පුළුවන් වෙන්න ඕන අපිට. cricket. CRICKET. නැත්නම් LA නේ? කෙල්ල කියලා ලියලා K අකුර කපන්න. එතකොට LA නේ? හරි. netball උත් ලේසියිනේ NETBALL. දැන් ඔය බැඩ්මින්ටන් ලියන්න යන්න බා වරද්ද ගන්න සමහර අය බැට් නෙවෙයි උත්තරේ බැඩ්මින්ටන් නේද තනි වචනේ මින්ටන් බැඩ්මින්ටන් නේද බැට් නෙවෙයි BADN. හරි ඊළඟට ස්පෝර්ට්ස් ආයිතෙ මෙතන දෙකක් මොනවා හරි ලියුවා. ඊළඟට I'm interested in මේ interested in කියලා කියන්නේ උනන්දුවක් දක්වනවා කියන්නේ. ඒකත් අර හොබි එකට ලියන එකක්ම ලියන්න පුළුවන්. නේද? I'm interested in cooking. මම උනන්දුවක් දක්වනවා උයන්. හොබි එකට ලියන එකක්ම ගන්න පුළුවන් මේක. cooking. climbing hills. කඳු නගින්න. නේ? ඔය වගේ
තමයි ලේසි එකක්. climbing trees ලියන්නත් පුළුවන් නම් ගස් නම් climbing hills HILLS කඳු නැගීම climbing hills ගස් නැගීම ඔයගොල්ලෝගේ විනෝදාංශයක් නෙනේ ඈ climbing trees riding bicycle reading novels watching TV ඔය වගේ ඕන එකක් කියන්න. My best friend is හොඳම තරහකාරයාගේ නම ලියන්න. හොඳම යාළුවා කියන්නේ හොඳම තරහකාරයානේ. එහෙමද? ඈ හැම දෙයකම ඇඟිලි ගහනව නේ. හරි. හොඳම යාළුවාගේ නම ලියන්න. My best friend is ඊළඟට my class teacher is Mr. Mrs. Miss නේ. විවාහ වෙච්ච කෙනෙක් නම් සර්ලා නම් ඕන කෙනෙක් එක්ක මිස්ටර් විවාහ වෙච්ච මිස් කෙනෙක් නම් මිසිස් දාන්න විවාහ වෙලා නැත්නම් මිස් දාන්න. ඉස්කෝලේ පන්ති බාර ගුරුවරයාගේ නම ලියන්න. right. right. I love කියන එකට ඉතින් මොකක්ද තමන් ආස දෙයක් තමයි ලියන්න තියෙන්නේ. I love my country. ඔය වගේ මොකක්ද දාන්නේ. I love you කියලා ලියන්න එපා පුරුද්දට නේ. එතකොට පේපර් එක බලන්න කියනවා ආදරේ. ඔය පුරුදුලා තියෙන්නේ මොන කියලා නේ I love you. I love my country. I love my parents. නේ I love my දැන් ඔය love කියන එක පාවිච්චි කරන්න පුළුවන් ආසයි කියන්නේ I love fish. මම ආසයි නැත්නම් කැමති මාළු වලට නේ. I love English. මම ඉංග්‍රීසි වලට ආසයි. ඒ තේරුමක් තියෙනවා නේ. එහෙමත් හරි. ඕන එකක් දාන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යනවා ඉක්මනින්ම. is හරි ආහාර දාන්න තියෙන්නේ. Who is this boy? නේ ඒක වචනයි. who එක ආවොත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඒක වචනෙන් තමයි මෙතන උත්තරේ එන්නේ. who is. නේ who දාන්න බෑ. ඔව් මෙතන this boy කියලා කියනවා this boy කෝ එක. නමුත් මෙන්න මෙතන බලන්නකෝ you සම්බන්ධ කරලා આવත් අපිට is දාන්න බෑ. you කියන එක නම බහුවචනය කියන සලකන්න. ඒ නිසා අපි එන්නේ who are you? who are you? ඔයා කවුද? නැත්නම් ඔයාලා කවුද දෙකම හරි. who is you කියලා දාන්න බෑ. ඊළඟ how old? ඒක නම් ඉතින් කටපාඩමේම තියෙනවනේ නේ. are you? නේ ඒ කියන්නේ අපි ආගන්නේ ඇයි මෙයා බහුවචනය කියලා සලකන්නේ. How old are you? ඔව් how old are you? වයස කීයද? කොහොම. හරි. ඊළඟට කියනවා ඉංග්‍රීසියට හරවල යන්න දොර. door. Door. simple d එහෙම ලියනකොට බලාගෙන පරිස්සමෙන් ලියන්න හොඳයි. dd මාරු වෙනවනේ කට්ටියට නේද? එතකොට මතක තියාගන්න නිතරම capital D වල උඩ බෝලේ අයින් කරාම තමයි simple d එන්නේ. එහෙම මතක තියාගන්න. ජනේලය window. Window. ඔව්. window. ඊළඟ එක වහලය. වහලය කොට පැහැදිලි මදි වගේ කියනවා. වහලයට කියන්නේ room. බිත්තිය wall. wall. බිත්තිය තාපය දෙකටම අපි ගන්නවා wall. තාපයට කියන්නේ wall. හරි. right. වාක්‍ය හදාන්න තියෙන්නේ I like apple නේ මේවා වෙන්න simple. අපි ඔය වලට දිග වාක්‍ය හදන්න. I like apple. ඊළඟ කියන්නේ I don't like apple. I don't like apple. මම අකමැති apple. I don't like. ඊළඟ
That is the sun. That is the sun. That is the sun. That is the moon. That is the moon. Or Handa. That is the moon. නිදිමත වගේ ඇවිල්ලා තියෙන කට්ටිය දැන් නෑනේ නේ මදස නිදිමත එන්නේ නෑනේ දැන් මේ දවස් නිින්ද යන්නේ නැතුව එදිනේ විභාගය එනවා දැන් හොඳට නිදා ගන්න මේ දවස් නේ නිදා ගන්නට දැන් රෙස්ට් එකේ ටිකක් ඉන්නවා දැන් වැඩ කරලානේ ඉන්නේ ඇති වෙන්න වැඩ කරලා තියෙනවා දැන් ටිකක් රෙස්ට් එකේ ටිකක් වැඩ කරන්න මොනවට වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ මේ දවස්වලට යා හීතල වැඩි නේ පින්නට අහු වෙන්නේ නැතු ටිකක් සෞඛ්‍ය ගැනත් හිතලා තමන්ගේ සෞඛ්‍ය අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න මේ දවස්වල ටිකක් තන්තනිව ජීවත් වෙනවා නම් දැන් කට්ටිය එක්ක ගැවසෙන්නේ නැතුව නේ ඊතර අම්මලා තාත්තලා එක්ක උනත් ටිකක් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි ඒගොල්ලෝ විතර එළියට යනවා නම් නේද මොකද තියෙන තත්ත්වයේ තරම් හොඳ නැහැ පරිසරේ නමුත් දැන් ගණන් ගන්න නැතුව කට්ටිය හිටියට ඉතින් ඒ නිසා පුළුවන් තරම් සෞඛ්‍ය ගැන මේ දවස්වල හිතන්න හොඳයි ඊළඟ එක ඉටිපන්දමට අපි කියනවා candle 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 කැඩපත කියන්නේ කණ්ණාඩිය නේද mirror දැන් ඇස් කණ්ණාඩිය આવොත් කොහොමද අපි කියන්නේ ඇස් කණ්ණාඩිය කොහොමද කියන්නේ ඔය ගාම් පොඩ්ඩක් මතක් කලින් මම කියවලා තියෙනවා spectacles CLES spectacles pair of spectacles කියලා කියනවා මේ අර දෙකක් තියෙන නිසා pair of spectacles තම පොදුවේ spectacles දැන් ඊළඟට ආව කණ්ණාඩිය આવොත් මොකද ලියන්නේ පමවද ආව කණ්ණාඩිය අපි කලින් කියලා දෙන්න ඔව් ඒකත් ඔය ගාම මතක් කරගමු දැන් මේ අමතර වෙන්නේ sunglasses sun glass නෙවෙයි එන්නේ glasses sunglasses කියලා ලියන්න ඕනේ හරි GLASSES right අනේ අමතරව මම මතක් කිරීම කරේ ඒතර මූණ බලන කැඩපතට කියන්නේ mirror බැරි වෙලාවත් අපිට ආව පැති කණ්ණාඩිය දැන් ඔය බයිසිකල් බයික් එකේ වාහන වල එහෙම තියෙන සයිඩ් කණ්ණාඩිය කියලා ඔයගොල්ලෝ කියන්නේ නේ ඒතර ඉංග්‍රීසියෙන්යි සිංහලෙන් දෙකෙන් යන්නේ ඈ පැති කණ්ණාඩිය එතකොට ඒකට කියන්නේ සයිඩ් mirror ඔකත් නිකන් පොඩ්ඩක් පොළවේ දාගමු චුට්ටක් නේද සයිඩ් mirror කිව්වම පැති කණ්ණාඩි මේකත් චුට්ටක් අහලා තියෙනවා හරි ඊළඟ බෝතලය bottle B ලියනකොට සැලකිලිමත් වෙන්න ඕන මම නැවතත් කියනවා BOTTLE බලයට සමහරට දේසි වැඩි කමට වරද්ද ගන්න B අකුර අනිත් පැත්තට නේ right BOTTLE bottle හරි ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දැන් ওই වචනේ ඒක වචන බහු වචන භාවයක් දැන් විභාගේ බැරිලා බෝතල් කියලා තිබුණා නම් එහෙම බොටල් ලියුවොත් ලකුණු නැහැ ඒතොනේ ස්ථාන ඕනේ ඒව මතක තියාගන්න ඉටිපන්දම් නේ candles ඒක බලන්න ඕන හොඳට වචනේ හොඳට කියන්න දැන් අපේ ළමයි දැන් මේවා හුරු වෙලානේ ඉන්නේ සමහර ඉටි කියලා දකිනකොට ලියලා ඉවරයි එහෙම බෑ වචනේ කලබල නොවි ඉටිපන්දමද පන්දන්ද කියලා බලන්න නේ බෝතල්ද බෝතලයේද කියලා බලන්න කියවලා අකට යනකම් වචන කියවන්න. සමහර අය මුල ඩිංග දැක්ක ගමන් ලියලිමු. නේ? හරි. ඊළඟට තියෙනවා පිරිමි ළමයන් සහ ගැහැණු ළමයන් ලියන ඉංග්‍රීසියෙන් ලියන නම් ලියන්න. එතකොට පිරිමි ළමයට කියනවා
one boy children boy නේ සමහර අය දැන් පිරිමි ළමයි කියලා තියුණා boy children කියලා. එහෙම ලියන්න යන්නේ. ළමයි කියලා තිබුණා children ළමයා කිව්ව child මෙතන ලියන්නේ boy. පිරිමි ළමයා ගාව child වත් children වත් දාන්න ඕනේ නැහැ. boy. එහා ළමයා girl. හරි. ඔව්. GI හරි. හරි. හොඳයි. ඊළඟට ඔන්න නැවත මම පොඩ්ඩක් මතක් කරගෙන යනවා ඔයගොල්ලෝ has have භාවිතය පිළිබඳව. එතන has have භාවිතා කරනවා අපිට මොනවා හරි තියනවා ඉන්නවා කියන තේරුම ප්‍රකාශ කරන්න. ඒක වචන කෙනෙක් එක්ක නම් has භාවිතා කරන්න ඕන. බහුවචන කෙනෙක් එක්ක නම් have. එතන I එක්කත් එන්නේ have. I බහුවචනය කියලානේ අපි ඉංග්‍රීසි භාෂාවේ සලකන්නේ. මේ I have. මේ තියෙන මම මෙතන ලියලා I have, you have, he, she, it has. We have, you have, they have. මේ you දෙකක් ලියලා තියන්නේ ඇයි? මෙතන ඒක වචනේ නැහැ. ඔයාට තියනවා කිව්වත් අපි you have. ඔයාලට තියනවා කිව්වත් you have. මම your එහෙම දාන්නේ නැහැ. සමහර අයට පොඩි ලේඩක් තියෙනවා. ඔයාලා කියලා දැක්කම your ලියනවා. your ලිව්වොත් වැරදි. your කියන්නේ ඔයාගේ නැත්නම් ඔයාලගේ. හරි? හතරු විදියට එනකොට you විතරයි භාවිතා වෙන්නේ. ඒක වචන තේරුම උනත් බහුවචන තේරුම උනත් ඒක. හරි? right. එහෙනම් දැන් හිස්තැන් ටික අපි කියමු උත්තර ටික ඉක්මනින්. I එක මොකද නම් S2 පියාගෙන have. නේ? අනිත් ඒවා කියවන්න යන්නේ නැහැ. ඕනත්. නේ? I නම් have. They have. ආය අග ටික කියවෙ නැතක් කවන්නේ නේ? Mom has. නේ? අම්මට තියෙනවා. We have. I don't have. Don't doesn't have තමයි. He doesn't මෙන්න බලන්න. ඔන්න දැන් මෙතන සැලකිලිමත් වෙන්න. මේ he තිබුණාට වැඩක් නැහැ. He doesn't එක තියෙන. doesn't have වෙන්නේ. මූලික ආකාරයෙන් දාන්න. has දාන්න බෑ. හැබැයි he විතරක් තියෙනවා නම් has. සැලකිලිමත්. Peter has. Monkey has. We don't have. Do does තියෙනවා නම් අනිවාර්යෙන් have වෙනවා. She has. ඔන්නයි විදියට එන්නේ. right. ඊළඟට මම මතක් කරලා දෙන්නේ නැවත verb B එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා verb B කියලා කියන්නේ වර්තමාන කාලයේදී මොනවද helping verb තුන? am, is, are. ඔය තුනෙන් තමයි සාමාන්‍යයෙන් අපිට එන්නේ. මේකේ අතීත කාලය වුණොත් ඒක වචනයත් එක්ක was ගන්නවා, බහුවචනයත් එක්ක were ගන්නවා. I එක්කත් was එන්නේ. ඒකත් තමයි මතක. I එක was. මෙතන I එක විතරයි am භාවිතා වෙන්නේ. අනිත් ඒක වචනයත් එක්ක is, බහුවචනයත් එක්ක are. ඉච්චර තමයි ඔකේ දැනගන්න ඕනේ. ඒකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. හරි. දැන් අපිට යන්නේ correct the underline verb. මේවයි වැරදි තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන. Lina is in the park. Lina එක මොකක්ද ඉන්නේ? මොකක්ද ඉන්නේ පමණද? Lina එක මොකක්ද උත්තරේ? මෙතුකි Lina කියන එක වැරදි. මොකක්ද දෙන්නව? නැතුනි? is. ඔව් මේ මං කිව්වේ ඒක වචන නම් කතරු is. බහුවචන නම් are. නේ? මම නම් am. I එක නම් am වෙන්නේ. හරි. එහෙනම් Lina is එනවා. Lina කොහොම එක්කෙනා? is. හරි විනාඩියක් ගන්න මේ ටිකට උත්තර දාන්න බලන්න. කරලා නැතුව ඇති ගොඩක් අය
මේක පේපර් එක නැති අය නිකන් උත්තරේ ලියන් යන්න. මේවා ලියන්න යන්න ඕනේ නැහැ දැන් කලබල වෙලා. නිකන් උත්තරේ තෝරන්න බලන්න මොකක්ද දෙන්න. Finish. Sir, finish. Finish. I have finished, sir. Right, let's see. Our cats කොහොම ගොඩක් නේ අපේ පූසෝ. Lee and I දැන් මෙතන I තිබුණාට am දාලා හරියන්නේ නැහැ නේද? අතුරු කවුද? Lee මමයි. එතකොට දෙන්නෙක් නේ. එහෙනම් මෙතෙන් දෙන්න ඕන. They නේ. What time the match කොහොම එකයි. එහෙනම් ලියන්න බෑ. Is the milk am දාන්න බෑනේ. am ලියනවා නම් I එක විතරමයි. milk කිව්වම ඒක වචනය ගණන් කරන්න බැරි දෙයක්. is I අන්න I එක ලියන්න am the geese මේ බලන්න geese කියන්නේ කවුද? geese කියන්නේ goose වල past මේ plural එක. past in බහුවචනේ. එහෙනම් geese are where your toy ඔයාගේ සෙල්ලම් බඩුව. එතකොට එකයි. ඔයාගේ සෙල්ලම් බඩුව. ඔයා කියලා නෑ. එහෙනම් where is how old is you can yeah that you are you how old are you my computer am cheap නෙවෙයි my computer ගොඩයි is my parents is there නෙවෙයි my parents ඔන්න බලන්න ඔයගොල්ලන්ගේ වැරදුනා නම් කොතනද වැරදුනේ කියලා. ඊළඟ this that these those කියන එක මතක් කිරීමයි අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට ඔයාලා දන්නවා this කියන්නේ මේ නේ ළඟ තියෙන දෙයක් පෙන්වන්නයි. ඒකේ බහුවචනේ these මේවා නේ that කියන්නේ අර නැත්නම් ඒකේ බහුවචනය those අරවා ඒවා කියන එක. දැන් මේවා අපි කතා කරලා තියෙන මේ අවසාන වශයෙන් නැවත මතක් කිරීමක් තමයි කරන්නේ. right. එහෙනම් what is ළඟින් පෙන්නන්නේ this. එහෙනම් what is this? ඊළඟ what is at කියන එක that. What are
These. These. ළඟ තියෙන එක. What are these? ඊළඟට what are Those. ඊළඟ එක what are these? These. These. ඊළඟ එක what is These. නේ? These. What are ඈත තියෙන්නේ Those. 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 ඊළඟ එක what is that? That. That. ඊළඟ එක what are these? නේ? These. හොඳයි. අන්න අපි අවසාන භාගයට ඇවිල්ලා තියෙනවා. මේ කොරෝනා සම්බන්ධ මම වචන ටිකක් ඇතුළත් කළා. මොකද ටිකක් මේවත් අපිට කාලීනව වැදගත් වෙන්න පුළුවන් නිසා බලන්නකෝ කියව ගන්න බැරි නම් ඒවා ලියා ගන්න. මේ වචන ටික තාම ඔබට වැදගත් වෙයි. එපිඩෙමික් වසංගතයට අපි කියනවා එපිඩෙමික් කියලා. infection ආසාදනය infection ආසාදනය positive cases ආසාදිත පිරිස positive cases history එකක් කියලා තියෙනවා. රශ්මි මොකද්ද කියලා තියෙන්නේ මට ඒක තේරුම් ගන්න. history එකක් කියලා මොකක්ද? හරි. ඒක මොකක් කරේ අහන්න මට ඒක පැහැදිලි නෑ මොකද්ද කියන්නේ. history එකක් කියන මැසේජ් එකක් තියෙනවා. story එකක් කියලා වෙන්නේ නැති මේ ඉල්ලන නැත්නම්. history නෙමෙයි story හරි. හරි වෙනද story එකක් බලන්න ඒක කතාවක් නේ. හරි බලමු අපි එහෙනම් මේ ලිංග කියලා ඉවර කළාම මේ කතාව පෙන්වන්නම්. positive cases hari ඊළඟ quarantine කියන්නේ නිරෝධායනයේ quarantine self quarantine සයන් නිරෝධායනයේ home quarantine නිවෙස් නිරෝධායනයේ ඕන ඉතරින් පාඩම් කරන්න ඕනේ ඔය හදිස්සියට වැදගත් නිකන් අහලා තියන්නේ outbreak කියන්නේ පැතිරීම outbreak global emergency ගෝලීය හදිසි තත්ත්වය global emergency travel ban ගමන් තහනම travel ban break out පැතිර යනවා break out පැතිර යනවා symptoms රෝග ලක්ෂණ symptoms රෝග ලක්ෂණ curfew ඇඳිරි නීතිය curfew
tense situation හදිසි තත්ත්වය tense situation ඊළඟ disinfectant විස බීජනාශකය disinfectant isolate හුදකලාවේ තැබීම violate උල්ලංඝනය කරනවා violator උල්ලංඝනය කරන්න detention රඳවා තැබීම detention crucial situation තීරණාත්මක තත්ත්වය crucial situation panic භීතිය බය panic ඊළඟට recover සුව වෙනවා measures ක්‍රියාමාර්ග indigenous medicine දේශීය ඖෂධ indigenous medicine හරි ඔන්න ඇක්ටිවිටි බුක් එක අපි ඔතනින් නිමා වෙනවා. ඉතින් අපි මේක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලයක් තිස්සේම අපි මාසයක් විතර තිස්සේ මාසකමාවක් විතර තිස්සේ මේක කියන වගේ ටික තමයි අපි සාකච්ඡා කරේ. right. මේ හිස්ටෝරි එකක් වලින් කියන්නේ. ඔන්න අද දවසේ මම තෝරගත්තේ ඔයගොල්ලෝ uses of should සහ shouldn't කියන වචන දෙක. දන්නවද තේරුම should කියන එක මොකක්ද කියලා? should කියන්නේ දන්නවද කවුරුහරි? should කියන්නේ ළමයි යුතුයි කියන තේරුම ප්‍රකාශ කිරීම. යුතුයි කියන අදහස ප්‍රකාශ කිරීම. ඒ ඔයාලට අපි මේ විදිහට අලුත් විදිහට පාඩම් හදලා පාඩම් කරන් දැන් ඔයාලගේ දැන් grade 6 වලට අපි ඉස්කෝලේ පොත්වල activities අතරත් කළා activity books පෙළක් හදලා තියෙනවා. දැන් ඔබ නංගිලා මල්ලිලා ඉන්න අය නම් දන්නවා ඒගොල්ලන්ගේ පන්ති වලට අපි කොහොමද කරගෙන යන්නේ කියලා. ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශ සම්බන්ධව අපි activity book ටිකක් හදලා තියෙනවා. එතකොට ඒවා තමයි අපි ඔයාලට ඒවලා ඒකේ print out එකක් කරලා සාකච්ඡා කිරීම ගන්නතර පාසල් විෂය නිර්දේශයේ තියෙන සියලුම පාඩම් අපි උගන්වනවා. සියලුම activity workbook එක reading book එක ඒ සියල්ල අපේ පන්තියේදී ඔබට සාකච්ඡා කරනවා. ඉතින් ආරම්භක දිනේ ඔයගොල්ලෝ 29 සහභාගී වෙලා බලන්න. එතකොට මම ඒ අදාළ විස්තර සියල්ල ඔබට දෙනවා. හරි? ඒ පිළිබඳව යාළුවෝ දැනුවත් කරන්න මම මේ නැවත ඔබට මතක් කරනවා. හරි. එහෙනම් should සහ shouldn't යුතුයි එහෙම නැත්නම් යුතු නැහැ කියන අදහසයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ බලන්න මම ඔයගොල්ලෝ group එකට මේ note දෙකම දාලා තියෙනවා. හරි dictation එකයි මේක දෙකම යුවා. දැන්ට මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නිකම් පොඩි සටහනක් දාගන්න මේ හොඳින් අහගෙන ඉන්න. ඉතරයි අද දවසේ ඕනේ.
we use should to give advice or ask for advice. එතකොට අපි මේ should භාවිතා කරන්නේ මොනවා හරි අවවාදයක් දෙන්න. එහෙම නැත්නම් මොනවා හරි අවවාදයක් ගන්න. මේ දෙකට තමයි අපි පාවිච්චි කරන්නේ. මොනවා හරි අවවාදයක් දෙන්න. අපි කියන්නේ ඔයා මට උන්කන් දිය යුතුයි. මේ should වලින් කියන්නේ යුතුයි කියන්නේ. ඔබ මෙතන වාඩි විය යුතු නැහැ. ඔබ පන්තියට සහභාගී විය යුතු නැහැ. නේ? ඔන්න ඔය විදිහට අපි යුතුයි හරි යුතු නැහැ හරි කියලා ප්‍රකාශ කරන්න තමයි අවවාදයක් දෙන්න තමයි මේ වචන භාවිතා කරන්නේ. We should we use shouldn't plus the infinitive verb. එතකොට අපි මේ should එක අනිවාර්යයෙන්ම infinitive verb එක. ඒ කියන්නේ ක්‍රියාවේ මූලික ස්වරූපය තමයි අපි භාවිතා කරන්නේ. බලන්න ඕගොල්ලන්ට ඇතයනාර්ථයේ පොසිටිව් ආකාරයේ වාක්‍යයක් හදාගන්න හැටි මම මෙතන ඔයගලන්ට දීලා තිනවා. I, you, he, she, it, we, they. මේ ඕනම කතරු කෙනෙක් අපි should භාවිතා කරනවා. දැන් ඊසත් අපි can ඉගෙනුවේ can වගේම තමයි. ඒතකොට should කියන වචනේ භාවිතා කරලා ඊට පස්සේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය අපි දානවා. නෙගටිව් එක හදා ගන්නකොට අපි කරන්නේ shouldn't. නැත්නම් should not කියන එක තමයි අපි කෙටි කරලා shouldn't කියලා ගන්න. ඒතකොට ඒකත් එක්ක infinitive නේ. I should go. මම යා යුතුයි. You should go. ඔබ යා යුතුයි. නැත්නම් ඔයාලා යා යුතුයි. ඒක වචන බහුවචන දෙකම ගන්න පුළුවන්. He should go. මේ කතර ඒක වචනේ බහුවචනේ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහු යා යුතුයි. She should go. නේ? ඇය යා යුතුයි. It should go. ඌ යා යුතුයි. We should go. අපි යා යුතුයි. They should go. අපි යා යුතුයි. They own යා යුතුයි. ඒ වගේම තමයි නෙගටිව් වෙනකොට යුතු නැහැ. නේ I should not go. නැත්නම් I shouldn't go. මම යා යුතු නැහැ. They shouldn't go. own යා යුතු නැහැ. ඒ විදිහට යුතු නැහැ කියන තේරුම එනවා. ඊළඟට question එකක් හදනකොට අපි මේ අර can වල වගේමයි should කියන උපකාරක පදයේ මුලට අදිනවා. Should I go? මම යා යුතුද? නේ? Should I go? Should you go? ඔබ යා යුතුද? Should she go? ඇය යා යුතුද? මේ විදිහට අපි ප්‍රශ්න කරනවා. right. එතකොට මේක කෙටි ආන්සර් එකක් දෙනවා නම් අපි උත්තරේ දෙන්න පුළුවන් yes I should. නේ? නැත්නම් no I shouldn't. නැත්නම් කෙටි ආන්සර් එකක් දෙන්න. should I go? මම යා යුතුද? එහෙනම් අපි කෙටි උත්තරය දෙන්න. yes I should. should go කියලා කියන්න ඕන නේ. එහෙම නැත්නම් no I shouldn't. නේ මම යා යුතු නේ. ඒ ආන්සර් එකක් දෙන ආකාරය. ඒක ඉතින් අපේ ස්පෝකන් වල තමයි වැඩි වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ මෙතෙන්දී ඉච්චර වුණා වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මේකට ෆ්‍රැක්ෂන් වර්ඩ් එකක් දාලා ප්‍රශ්නයක් හදන්න පුළුවන් වුණා. මේ should subject infinitive දාලා should I go යවුවා වගේ why should I go? මම මොනවටද යන්නේ? ඒතකොට question mark word එකක් දාන්න. මේ බලන්න. What should I do? මම මොකද්ද කළ යුත්තේ? What should you do? මොකද්ද ඔබ කළ යුත්තේ? What should he do? ඒ විදිහට ඕන විදිහට ප්‍රශ්න හතරක් දාලා අපිට ප්‍රශ්නයක් හදාන්න පුළුවන්. ඉතින් මෙතන exercise ටික මේ අභ්‍යාසයක් මම දාලා තියෙනවා. You should exercise every day. ඔබ සෑම දිනකම අභ්‍යාස කළ යුතුයි. He should not drink much soda. ඔහු වැඩිපුර සෝඩා බීම යුතු නැහැ. බීම යුතු නැහැ. तर ප්‍රශ්නයක් හදනකොට should මොනට ගන්න? Should I eat junk food? junk food කියලා කියන්නේ මොනවද? ටිකක් ඔය මේ අර තියෙන කෘත්‍රිම ආහාර වර්ග ඒ වගේ දිරවීමට අපහසු ඒ වගේ ආහාර. Should I eat junk food? ඉතින් මෙතනත් අපි උදාහරණ ටිකක් ඔයගොල්ලෝ දාලා දෙනවා. I should get up early. මම වේලාසන නැගිටිය යුතුයි. You should sleep 7 hours. ඔබ පැය 7ක් නිදාගත යුතුයි. He should eat more vegetables. ඔහු වැඩිපුර එළවලු කෑම යුතුයි. So negative කරනකොට shouldn't දා. I shouldn't go to bed late. මම ඇඳට යා යුතු නැහැ
ප්‍රමාදව. You shouldn't eat chocolate. ඔබ chocolate කෑ යුතු නැහැ. He shouldn't drink coffee. ඔහු කෝපි බීම කළ යුතු නැහැ. ඔය විදිහට එනවා. එතකොට ප්‍රශ්නයක් හදනකොට should වලට යන්න. Should I go to the gym? මම gym එකට යා යුතුද? ශරීර සුවතා පාමුලට යා යුතුද? Should you drink more water? ඔබ වැඩිපුර වතුර බීම යුතුද? Should he do sport? ඔහු ක්‍රීඩා කළ යුතුද? right. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට තියෙනවා අභ්‍යාසයක්. බලන්න විනාඩියක් අරන් දාන්න බලන්න. fill the blanks using should or shouldn't. බලන්න පුළුවන්ද කියලා තෝරන්න. හරි කට්ටිය එක කියවමුකෝ. ඔයගොල්ලෝ මහන්සි කරන්න ඕනේ නැහැ. මේක ඉච්චර මේ වගේ වාක්‍යයක් නැහැ නේ ඔයගොල්ලන්ට. තේරුම අහලා තමයි එන්නේ නැත්තම් පොඩි ලියන්න. බලන්න මට කියන්න ඔයගොල්ලෝ. I do my homework before I go to bed. මට කියන්නේ should the shouldn't දෙන්න. I do my homework before I go to bed. මම නින්දට යාමට ඉස්සෙල්ලා homework කළ යුතුද නැද්ද? කළ යුතුයිනේ should එන්නේ. අපි කරන්න ඕන දෙයක් නිදාගන්න යන්න ඉස්සෙල්ලා homework ටික කරන්න. should. ඊළඟට they run in the corridor in school. corridor එක දිගේ දිවිය යුතුයිද යුතු නැද්ද? corridor එක දුවන්න හොඳ නැහැ. මේ shouldn't run. shouldn't run. කල යුතු නැහැ. දුවලා පැටලිලා වැටෙන්න පුළුවන්. ඊළඟට he push his friends in the playground. push කියන්නේ තල්ලු කරන. යාළුවෝ තල්ලු කරලා දාය යුතුද? යුතු නෑනේ නේ. එහෙනම් අපි shouldn't කියලා එන්න ඕන උත්තර. shouldn't push his friends in the playground. We make a birthday cake for our dad's birthday party. dad කියන්නේ තාත්තා. තාත්තගේ birthday party එකේදී අපි birthday cake එකක් හැදිය යුතුයිනේ. ඒක කරන්න ඕන. should. I wait patiently at the bus stop for the bus to arrive. අපි රැඳී සිටින්න ඕන patiently ඉවසිල්ලෙන් bus stop එකේ බස් එකක් එනකම්. ඒකත් කළ යුතු දෙයක් නේද? right. එහෙනම් should එන්නේ ඒකට. You hand in your homework late. ඔයා බාර දෙන්න ඕන ඔයාගේ ගෙදර වැඩ පරක්කු වෙනවා. shouldn't නේ. එහෙම කර යුතු නැහැ. shouldn't. පරක්කු වෙලා බාර දෙන්න ඕන නැහැ. කලින් දෙන්න. ඊළඟට he write neatly in this copy book. copy පොතේ neat එකට ලියන්න ඕන. ලිවිය යුතුයිනේ. should. We be late for school. අපි ඉස්කෝලේට ප්‍රමාද විය යුතුද නැද්ද? යුතු නැහැනේ. shouldn't be late for school. I be noisy in the library. පුස්තකාලයේ මම ഘോഷාකාරී විය යුතු නැහැ. shouldn't be noisy. She tidy her bedroom and keep it clean. should නේ. should. පිළිවෙලකට bedroom එක තියලා ඒක පිරිසිදු කරන්න. should. හරි. හොඳයි. මෙන්න මේකට නම් ඔයගොල්ලෝ මම චූටි වෙලා අරගෙන කරන්න කියලා කියනවා. මේක අපේ විභාගයේ මට්ටමේ ප්‍රශ්න එක. හදන්න බලන්න.
rearrange කරන්න බලන්න. හරි. පළවෙනි එකේ අපි තියෙන්නේ මොකද්ද? You should නේද? You should help her නේ. ඔබ ඇයට උදව් කළ යුතුයි. ඊළඟ they තර මේවත් ලියනකොට අර අපි කලින් කිව්වා වගේම තමයි කැපිටල් කරලා ආරම්භ කරලා ලියන්න ඕන අවසානයේ ප්‍රශ්නයක් question mark නැත්නම් full stop කියන්න. They should not complete it soon. They should not complete it soon. ඕන එක ඉක්මනින් සම්පූර්ණ කළ යුතු නැහැ. ඊළඟ ප්‍රශ්නයක් බව පේනවා. එහෙනම් should වලට ගන්න වෙනවා. Should I send a message? Should I send a message? මම පණිවිඩයක් යවිය යුතුද? මම පණිවිඩයක් යවිය යුතුද? Right. හරි. ඊළඟ she shouldn't blame them. She shouldn't blame them. අය ඔවුන්ට දොස් කිවිය යුතු නැහැ. blame කියන්නේ අපි දොස් කියනවා. right. ඊළඟ එක
he should not drive the car. ඔහු කාර් එක පැදවිය යුතු නැහැ. ඊළඟට why shouldn't we speak with him? Why shouldn't we speak with him? ඇයි අපි ඔහු සමග කතා කළ යුතු නැත්තේ? ඇයි අපි ඔහු සමග කතා කළ යුතු නැත්තේ? right. ඉතින් ඔන්න මේකේ අපේ ඔයාලට මම ගෲප් වලින් වල තියෙනවා සම්පන්තිකාල සටහන් ටික තියෙනවා. එතකොට ඔබේ ටයිම් එක දිගටම ඔබට මේ වර්ෂය පුරාම මේක කරගෙන ඔයගොල්ලෝ 6 ශ්‍රේණිය විදිහට අරගෙන සෙන්සුරාදා හවස 3 තමයි ඔයගොල්ලන්ගේ කාලය මේ අවුරුද්දටම වෙන් කරලා තියෙන්නේ. ඉතින් එක ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා පන්ති ටික තියෙනවා. එක ශ්‍රේණිය සෙන්සුරාදා 8යි 30, දෙක ශ්‍රේණිය සෙන්සුරාදා 10යි 30, තුන ශ්‍රේණිය සෙන්සුරාදා 1, ඊළඟට 6 ශ්‍රේණිය සෙන්සුරාදා 3, 7 ශ්‍රේණිය සෙන්සුරාදා 5යි 30. අද 5යි 30ට තියෙනවා 7 ශ්‍රේණිය. ඊළඟ 8 ශ්‍රේණිය ඉරිදා 5යි 30, 9 ශ්‍රේණිය සඳුදා 5යි 30, 10 11 ශ්‍රේණි බදාදා 5යි 30. 4 ශ්‍රේණිය අපේ තියෙන ඉරිදා 1ට, 5 ශ්‍රේණිය ඒ කියන්නේ අලුත් එක ඉරිදා 3ට. ඉතින් ඔන්න පන්ති කාල සටහන අපේ පැවැත්වෙනවා. ඊට අමතරව ඔය සියලුම පන්ති වල සහභාගී වෙන දරුවන්ට සහ දෙමාපියන්ට අපි ස්පෝකන් ක්ලාස් එකක් මම මේ පවත්වනවා. ඒකට සහභාගී වෙන්න අවස්ථාව දෙනවා. හරි. ඒ ඔබට විභාගයෙන් පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් ඒවත් එක්ක. දැන්ට මම හිතන්නේ ඔයගොල්ලන්ට මම ලින්ක් එහෙම දාලා තියෙන ගෲප් එකේ ඔයගොල්ලෝ ඇඩ් වෙලා ඇති. right. ඔයාලා බාලු ගෲප් එකත් එක්ක අපේ හැමෝම ඇඩ් වෙලා ඇති මම හිතන්නේ. ඒ grade 6 ගෲප් එකත් එක්ක ඇඩ් වෙලා ඉන්න. හරි. මොනවා හරි වෙන ගැටලු තියනවද ඔයගොල්ලෝ දැනගන්න? No sir. හරි. හොඳයි. එහෙනම් අපි අදට දවසට පන්තියට නිමා කරමු. එහෙනම් අපි අවසාන ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමේ පන්තියත් එක්ක ලබන සෙන්සුරාදා දින හමු. හරි. right. එහෙනම් goodbye children. Goodbye. Goodbye. Goodbye, sir. Bye.